දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. ආයිබෝන් සුබ දවසක් සුබ දවසක් ප්‍රේමිතුරනේ ඔබ හැම දෙනාටම. ඉතින් සුන්දර දවසක් අලුත් දවසක් ජීවිතේ අපිට හමු වෙන. මේ දවසේ අපි සූදානම් ඔබට තවත් වැදගත් දැනුම එකතු කරමින් සුභාරතී සංවාද මණ්ඩපය ආරම්භ කරන්න. අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊටමත් වැදගත් මාතෘකාවක් ඔබට රටට සාමාන්‍ය ජනතාවට වගේම අපේ රටේ ආර්ථිකයට තාමත් වැදගත් මාතෘකාවක් එක්ක අපි හමු වෙන. ඔබ දන්නවා අපි අඟහරුවාදා දවසේ සුභාරතීන් හමු වන විට අපේ අරමුණු කොයි වගේද කියලා දීර්ඝ කාලීනව අපි වහන්නේ නැහැ දන්නෝ. අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ වඩාත් වැදගත් කාරණයක්. ඒ තමයි සරු කප්රුකක් බිහි කරගන්නේ කොහොමද? මෙන්න මේ කාරණේ පිළිබඳව ඔබ දන්නවා දැන් ගෙවුණු කාලවක වanu අපි පොල්වල තිබෙන වැදගත්කම, පොල් ආශ්‍රිත කර්මාන්ත, පොල් අරපිමෙස්යෙන් භාවිතා කරන්නේ කොහොමද? අපේ රටේ ජාතික නිෂ්පාදනයට වැඩි ආදායමක් ගේන්නේ කොහොමද? කපන ආදායම වැඩි කරගන්නේ කොහොමද කියන කාරණේ ගැන පොල් හා බැඳුණු බොහෝ දේවල් කතා කරලා තිබෙනවා. අද අපි ආරාධනය කළා පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී ව්‍යාප්ති හා සංවර්ධන WAS සේනාරත්න මහතාට සුබෝදෑසනක්. ආයිබෝන්. ආයිබෝන් සංජය. ඇත්තටම දැන් ආයිබෝන් කියලා පිළිගන්න ගමන්ම අපි කැමතියි කතා බහ කරන්න විශේෂයෙන්ම තවත් වැදගත් මාතෘකාවක් එක්ක. දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ මාතෘකාවත් එක්ක බැඳුණු කාරණයට යන්න කලින් ඔබ ආයතනයේ කාර්යභාරය. එතකොට ඒ ආශ්‍රිත බැඳුණු වර්තමාන තත්ත්වය ටිකක් පැහැදිලි කරගමු. ඔව් ඇත්තටම පොල් වගා කිරීමේ මණ්ඩලය ලංකාවේ දීප ව්‍යාප්තව තියෙන එකම ආයතනයේ පොල් වගාවට දායකත්වයේ සපයන වගාකරුවන්ට සහ ඒ ක්ෂේත්‍රයේ නියැලලා ඉන්න වගාකරුවන්ගේ වගාව දියුණු කරන්න, ඒ වගේම පොල් නිෂ්පාදනය වැඩි කරන්න දායකත්වයේ සපයන ප්‍රධාන ආයතනයේ අපේ ප්‍රධානම අරමුණ තමයි පොල් වගාකරුවන්ගේ නිෂ්පාදන ඉහළ නංවල ඒ වගේ ඒ අයගේ ජීවනෝපාය ඉහළ නැංවීමත්, ඒ වගේම ඒ තුළින් පොල් නිෂ්පාදන ඉහළ නැංවීම තුළින් ජාතික ආර්ථිකයටත් පාරිභෝගිකයටත් අවශ්‍ය පොල් ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීම. ඒක තමයි ප්‍රමුඛ කාරණය. ඒ තමයි අපේ ප්‍රමුඛ කාරණාව. හොඳයි, දැන් වර්තමාන වෙන විට අපේ රටේ මේ පොල් වගා කිරීමත් එක්ක ඉන්න සාමාන්‍ය ජනතාවගේ ඉල්ලුම නැත්නම් කැපවීම කැමැත්ත කොයි වගේ තත්ත්වයක තියෙන්නේ? ඔය ඇත්තටම දැන් අපිට තියෙන ප්‍රධානම වාසිතාවගේ තත්ත්වයක් තියෙන. ඇත්තටම පොල් වගාවට වගාකරුවෝ නැඹුරු වෙන හැම පුද්ගලයාම තමන්ගේ ගෙදර අවශ්‍යතාවයට නිෂ්පාදනය කරගන්න අපි සංකල්පයක් දැන් වසර ගණනාවක ඉඳලා අපි වගාකරුවන් අතර ප්‍රචලිත කරගෙන යනවා ගෙදරට පොල් ගෙවත්ෙන් කියන සංකල්පය. ඒ කියන්නේ තමන්ගේ පරිභෝජන අවශ්‍යතාවය අපි බලාපොරොත්තු වෙන ඒ තුලින් හැම කෙනාම තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ ගෘහ ආර්ථිකය තුළ නිෂ්පාදනය කරගන්න. ඒ සඳහා අපිට ලොකු ඉල්ලුමක් තියෙන පොල් නිෂ්පාදනයට, පැල වගාවට, ඒ වගේම වගාවල් වශයෙන්, කියන්නේ වාණිජ්‍ය වගාවල් වශයෙන් වගා කරන්නත් ගොඩක් වගාකරුවන් පෙළඹිලා තියෙනවා. හොඳයි, දැන් පොල් ඉඩමේ තිබෙන සාරවත් භාවය රැක ගන්න නැත්නම් මෙහි තිබෙන ඵලදායීතාවය ඉහළ ගේන්න වගේම පොල් ගසෙන් ගන්න වැඩි ඵලදායීතාව පිළිබඳවත් අපි කතා කරනවා. අපි දන්නවා ඔබත් ශේෂ්ත්‍රයේ ගොඩක් දැනුවත් කිරීම කරනවා, ජනතාවෙක් ඉන්නවා, වගාකරුවෙක් ඉන්නවා. කොහොමද ඒ ගැන කියන්න පුළුවන්? ඔව් ඇත්තටම අපි පොල් වගාව ගැන ගත්තාම අපි ඉස්සල්ලාම මේ සංජය මහතා බලන්න ඕන හොඳ පොල් ගහක්, සරු පොල් ගහක් කොහොමද නිෂ්පාදනය කරගන්නේ. මේක අපි ඇත්තටම පොල් ගහ කියන්නේ අපේ ජීවිත කාලයේම හා සමාන කාලයක්. ඒ සමහරවිට ඊටත් වැඩි කාලයක්. අවුරුදු 60කට වඩා වැඩි කාලයක් ඵලදාවක් ගන්න ගහක්. ඒතර මේ ගහක් අපි අර සාමාන්‍යයෙන් අනිකුත් භෝගයක් වගේ නෙමෙයි, දීර්ඝ පවතින භෝගයක් නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ හොඳ ගහක්, නිරෝගී ගහක් හදාගන්න. ඒ සඳහා අපිට ඉස්සල්ලාම තෝරගන්න හොඳ ගුණාත්මක බීජයකින් ලබාගත් හොඳ සරු පැලයක්
අපි තෝරා ගන්න ඕනේ. ඒ ක්‍රියාවලියේදී අපි පොල් වගා කිරීම මණ්ඩලයේ පොල් පරීක්ෂණ ආයතනෙත් මේ ඒ තාක්ෂණික උපදෙස් අනුව නිෂ්පාදනය කරන ගුණාත්මක පොල් පැල අපි තවන් වලින් අපි වගාකරුවන්ට ලබා දෙනවා. ඒතර ඒ තෝරා ගන්න පැලය අපි වගාකරුවට දුන්නට පස්සේ අපි ඊගාට බලන්න ඕනේ මේක ශේෂ්ත්‍රයේ නිවැරදිව හිටවනවද කියන එක. නිවැරදිව පොල් පැලයක් ක්ෂේත්‍රයට ගියොත් තමයි හරියට ඒක අපි දන්නවා අපි දරුවෙක් වුණත් කුඩා කාලේදී යාට හොඳට පෝෂණය ලැබුණොත් හොඳ ප්‍රතිශක්තිය ලැබුණොත් තමයි එයා නිරෝගීව වැඩිහිටියෙක් බවට පත් වෙන්නේ. පොල් ගහත් ඒ වගේ තමයි පැලය හොඳට අපි හරියට වල කපලා අපි කියනවා පොල් ගස් දෙකක් අතර අඩු ගානේ අඩි 26කවත් පරතරයක් තියන්න ඕනි. ඒ වගේම අපි කපන පොල් වල අඩි 3ක් පළල 3ක් දිග 3ක් ගැඹුර තියෙන හොඳ වලක් පැලේ ස්ථාපනය කරගන්න. නිවැරදි ප්‍රමාණයට සහ නිවැරදි ක්‍රමයට. ඔව්. එතන ඒ කාරණේ තාමත් වැදගත්. මොකද මේ දැනුම ලබා දෙන්නේ වඩාත් හැම දෙයක්ම නොදන්න විදිහට කරන්න බෑ. තාක්ෂණික වගේම නිවැරදි ක්‍රමවේදත් එක්ක වගා කිරීම ආරම්භ කරන්න ඕනේ. ඒකට තමයි හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. හොඳයි දැන් පොල් ගසක් ඵලදායීතාවය පෙන්වන්න නැත්නම් එතකොට ඒ ගැන ප්‍රශ්න තිබෙනවා නම් සාමාන්‍ය ජනතාව කාගෙන් දහන්නේ මොකද්ද ක්‍රමවේදය? එතන අපි පොල් වගා කිරීම මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල 19ක් තියෙනවා. දීප විහාත අපේ මුළු ලංකාවම ආවරණය පරිදි අපිට එතකොට මේ ප්‍රාදේශීය කාර්යාල 19 ප්‍රාදේශීය කළමනාකරුවන් 19ක් යටතේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම ආවරණය වෙන පරිදි අපි පොල් සංගන්ධාරීන් 300ක් පමණ සේවයේ ඉන්නවා. ඒතර මේ පොල් සංගන්ධාරීන් හරහා මේ තාක්ෂණික දැනුම අපි වගාකරුවන්ට ලබා දීම සිද්ධ කරනවා. ඔව්. ඒ නිසා මේ ඔබට මහන්සියකින් තොරව ආයසයකින් තොරව තොරතුරු ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. අපිව අහන් ඉන්න දැනටමත් ඒ සම්බන්ධය හදාගෙන තිබෙන්න වඩාත් හොඳින්. ඒ නිසා ඔබ දන්නවා මේ කරන්න ඕන මොකක්ද කියන කාරණේ. කොහොමද දැන් මේ පොල් ගසක් නිවැරදිව ඵලදායීතාවයට පත් කරනවා වගේම ශේෂ්ත්‍රය හදා ගන්නවා වගේම පවතින කාලගුණ තත්ත්වයන් එක්ක නැත්නම් වෙනස් වෙන කාලගුණ තත්ත්වයන් එක්ක කොහොමද මේ ගැළපීම හරියට කරගන්නේ? ඔව් ඇත්තටම දැන් අපි සංජය මහත්තයා අපි බැලුවොත් අපි පොල් ගහක් අපි හිටවන ගැන කතා කරා වගේම අපි දැන් අපි මුතුන් මිත්ත අපි අපේ ආතල සීයලා හදනකොට පොල් වගාවට ලොකු මේ තාක්ෂණය ගැන එච්චරම මේ දැනුවත්කම මේ තරම් අපි ප්‍රචලිත වෙලා නොතිබ්බා වුණත් පස සාරවත්. අපි පස ඒ කාලේදී අපි පොල් පැල අපි කියන එච්චර දැන් වගේ වලක් ගැඹුරට කපන්නේ නැහැ කියලා අපි සාමාන්‍ය ක්ෂේත්‍රයේ වගාකරුවන්ගේ අත්දැකීම් අපි සාකච්ඡා කරනකොට. නමුත් අපි බලන්න ඕන අපේ දැන් වර්තමානයේ වෙනකොට අපි කාලයක් තිස්සේ අපේ පස නිසරු වෙලා තියෙනවා. මොකද සෝදාපාලුවට ලක් වෙනවා. ඒ නිසා අපේ මතු පිට ඉස්සර වගේ නෙමෙයි අපේ ඉස්සර තිබුණ අර පසේ තියෙන පෝෂක තත්ත්ව අද ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. මෙන්න මේ නිසා අපිට පොල් වගාව ස්ථාපනය කිරීමේදී පස ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඒ සිටුවන මේ ස්ථානයේ අපිට හොඳ ගැඹුරු පසක් තියෙන ස්ථානයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පස අවශ්‍ය වෙන විදිහට අපි වල සකස් කර ගන්න ඕනේ පැලේ සිටුවන විදිහට. ඔව්. දැන් අර පස පිළිබඳව අපි ගෙවුණු කාලෙත් කතා කරා මේ පොහොර භාවිතයත් එක්කත් මේ කාරණාව අපි ඉදිකරම කතා කරා. දැන් තමන්ට තිබෙන පස සරුපසක් බවරපත් කරගන්න සෝදාපාලුව ආම කරගන්න නැත්නම් භූමිය හදාගන්න එක. ඔව්. ඒකත් ඉතාල වැදගත් නේද? ඔව්. ඔව්. එතන අපි භූමිය හදාගන්න එක අපි ගොඩක් අපි බලන්න ඕනේ. අපි දැන් අපි ඉස්සෙල්ලා අපි පොල් වගා ප්‍රධාන වශයෙන් මේ ප්‍රචලිත වෙලා තිබුණේ ගම්පහ කුරුණෑගල පුත්තලම වගේ පොල් ත්‍රිකෝණයට අයත දිස්ත්‍රික්කවල සම්මතය තිබුණේ. ඔව් සම්මතය තිබුණේ. නමුත් දැන් අපි පොල් කියන්නේ එහෙම ලංකාවේ එක ප්‍රදේශයකට ක්‍රියාත්මක කියන්නේ පවතින භෝගයක් නෙමෙයි. මුළු ලංකාවම අපේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයක් හැරුණාම අනිකුත් සියලුම ප්‍රදේශවල පොල් වගා කිරීමේ විභවය තියෙනවා අඩු වැඩි වශයෙන්. නමුත් මේකෙදී අපිට මේ පොල් පරීක්ෂණ ආයතනය අපිට දීලා තියෙන නිර්ණායක අනුව මේ බෑවුම එතකොට නැත්නම් පස්සේ ගැඹුර කියන සාධක ගොඩක් වෙලාවට අපිට යම් යම් ප්‍රදේශවලට යනකොට වගාකරුවන්ට ඒක ලොකුවට ගෙවතු මට්ටමේදී අර වාණිජ්‍ය වගාවලට වඩා ගෙවතු වලට යනකොට එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නැතුව පොල් ගහක් හදා ගන්න පුළුවන්.
මොකද ඒ සඳහා අපිට අපේ භූමිය නිර්මාණය කරගන්න පුළුවන් බෑවුම පාලනය කරන අපිට හෙල් මලු හදාගන්න පුළුවන්. නැත්නම් ඒ ගහට පමණක් එක තනි ගහට විදිහට වේදිකාවක් විදිහට සකස් කරගෙන මතු පිටපස්ස ඒකට ඇතුල් කරගෙන ඒ විදිහට අපිට පස සහ ගල් වැටි අපිට යොදා ගන්න පුළුවන්. හෙල් මලු වල අපිට ජීව වැටි යොදා ගන්න පුළුවන්. ඒ වගේ පස සංරක්ෂණ ක්‍රම භාවිතා කරන්න ඕනේ බෑවුම් ඉඩම් වලට යද්දී. ඒ වගේම තමයි ජල සංරක්ෂණය. අපි අර ඔබතුමා අපිට හොඳ ප්‍රවේශයක් ගත්තා. අපි කතා කරද්දී මේ අපි එදා අපේ තිබ්බ දේශගුණික රටාවන් අපි බොහෝ වෙලාවට මේ තියෙන ගෝලීය තත්ත්වයක් එක්කලා මේ දේශ වෙනස් වෙලා තියෙන්නේ. ඔව් ඒ නිසා ඉතින් අලුත් ක්‍රම වලට යන්න වෙනවා. ඔව් ඔබතුමා කිව්වා වගේම අපිට මේ දේශගුණික විපර්යාස වලදී අපි පොල් වගාව අර එදා සාම්ප්‍රදායික ක්‍රමෙන් එහා ගිහින් හිතන්න වෙනවා. පොල් වගාවට ඉස්සරට වඩා අපිට සලකන්න වෙලා තියෙනවා. මොකද ජල සංරක්ෂණය ගොඩක් වෙලාවට වැදගත්. දැන් ඔබතුමා දකින්නවා මේ දවස්වල අපේ වගාකරුන් අත්දකින්න සිද්ධිය තමයි මේ හොඳ මේ තෙත් කලාපේ ඉඩම් පවා මේ දවස්වල මේ කෙටි නියඟ තත්වයකදී වුණත් පළදාව අඩු වෙනවා, අතු කඩා වැටෙනවා, නොමේරු බැට්ට වැටෙනවා. මේ වගේ තත්ත්වයන් වලට අපි මුහුණ දෙන්නේ අර මේ එකක් ජලහිගකම, අනිත් එක තමයි පරිසර උෂ්ණත්වයේ ඉහළ යාම. මේ කියන සාධක අපිට පාලනය කරන්න අපිම විවිධ උපක්‍රම අපි පොල් පරිශන ආයතනයත් අපිට නිර්දේශ කරලා තියෙනවා. වගාකරුවන් කාලයක් තිස්සේ මේවා භාවිතා කරනවා. අපිට පුළුවන් පොල් වගාවේ ඉඩම තුල ජලය රැකෙන විදිහට වගා පිළිවෙත් පොල් වගාව ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්න. හොඳයි පැහැදිලි. දැන් මේ කාරණා එක්කම අපි ඇත්තටම මේ හැම විටම දවසෙන් දවස් සතියෙන් සතිය දැනුම ඔබට ලබා දෙන්නේ වගාවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභය වැඩි කරන්න වගේම ඒ හරහා රටේ ආර්ථිකය හදන්න ජාතික ආර්ථිකය විශාල වැදගත්කමක් වටිනාකමක් තිබෙනවා. මොකද අපි අපනන ආදායම් ගැන කතා කරනවා. රටට ඩොලර් නැහැ, සල්ලි අවශ්‍යයි. ඒ වගේම ආර්ථිකය ස්ථාවර කරගන්න ඕන, ඔබට තිබෙන අතමිට සරු කරගන්න ඕනේ. විතරක් නෙවෙයි පොල් වගාවෙන් තිබෙන ප්‍රමාණය අපි ගන්නස් වෙන්න ඵලදායීතාවයෙන් යුතුව භාවිතා කිරීම ඉතාමත් වැදගත්. උදේ 7:14යි මේ සුභාරතේ සංවාද මණ්ඩපය. ඔබ අක්කර භාගයකට වැඩි පොල් ඉඩම් හිමියෙක්ද? එසේනම් කප්රුක ආයෝජන සහනදායී සංවර්ධන ණය ඔබ සඳහාමයි. ප්‍රතිලාභ ලෙස ගෙවන පොලිය ආපසු ඔබ අතට ණය ගෙවීමට වසර 5ක සහන කාලයක්, නොමිලේ කෘෂි තාක්ෂණික උපදෙස් සේවාව සහ ගොවිපොළ සංවර්ධන ව්‍යාපෘති වාර්තා සකසා දීම. අමතන්න 0112 861 331 0115 639 833 පොල් වගා කිරීමේ මණ්ඩලය. කප්රුක ආයෝජනය ණයක් නොවන සහනයක්. හොඳයි ඉතින් වඩාත් අර්ථවත් හෙට දවසකට නැත්තම් දියුණු ආර්ථිකයකට යන්න දැනුම ඔබට තෙලන කරන්න සුභාර්ථය සංවාද මණ්ඩපයෙන් අපි හැම විටම උත්සාහ කරනවා. අද අපි කතා බහේ ඉන්නේ සරු කප්රුකක් මේ කරගන්න කොහොමද කියන කාරණය ගැන. පොළොගා කිරීම මණ්ඩලයේ සහකාර සම්මානාධිකාරී ව්‍යාප්ති හා සංවර්ධන WAS සේනාරත්න මහතා. ඉතින් අපි දැන් මේ කතා කරනවා වගේම දැන් ප්‍රාදේශීය මට්ටමට ගියාම, දිස්ත්‍රික් මට්ටමට ගියාම, පළාත් මට්ටමට ගියාම මේ වගා කිරීම පිළිබඳව පුළුල් වැඩමුළු නැත්නම් දැනුම වර්ෂයේ පුරාම විහිදුණු සාකච්ඡාවක් හමුවීම කොහොමද ඔබ ආයතන සැලසුම් කරන්නේ? ඔව් ඇත්තටම අපි ප්‍රධාන වශයෙන් පොල් වගා කිරීම මණ්ඩලය සංවර්ධන වැඩසටහන් වලට වගාකරුවන්ට අත දෙනවා වගේම වගාකරුවන්ගේ මේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය සඳහා අපි මේ විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. අපි ව්‍යාප්ති ආයතනයක් වශයෙන් අපේ ප්‍රමුඛ කාර්යභාරය ඒක තමයි. එතකොට අපි අපේ පොල් සංගන්ධාරී කාර්යාල මට්ටමින්, ඒ වගේ ප්‍රාදේශීය කාර්යාල මට්ටමින්, ඒ වගේ ප්‍රධාන කාර්යාලයේ ජාතික මට්ටමින් මේ සඳහා අපි විවිධ වැඩසටහන් රාශියක් අපි ක්‍රියාත්මක කරන වර්ෂය පුරා. එතකොට අපේ වගාකරුවන්ට දෙන අපි මීට පෙර වැඩසටහන් වලදී අපේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමන් පැහැදිලි කරා අපේ සංවර්ධන වැඩසටහන් සම්බන්ධව මම ඒ ගැන දීර්ඝව කතා කරන්නේ. නමුත් සංවර්ධන වැඩසටහන් වගාකරුවන් අතර ප්‍රචලිත කරන්න අපේ ව්‍යාප්ති සේවාව ක්‍රියාත්මක කරනවා මේ පිළිබඳ දැනුම ලබා දීමට. ඒ වගේම තමයි පොල් වගාව ස්ථාපනය කිරීම. නව වගාව වෙන්න පුළුවන්, නැවත වගාව වෙන්න පුළුවන්, නැත්නම් පවතින පැරණි වගාවේ යටි වගාවක් විදිහට පොල් වගාව ස්ථාපනය කිරීම. මේ සඳහා අපි අවශ්‍ය
කරන දැනුම වගාකරුවන්ට ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි කොහොමද පොල් ඉඩමක් වාණිජ පොල් වගාවක් විදිහට නැත්නම් ඒකල ආර්ථික ඒකකයක් විදිහට ලාභදායී ව්‍යාපාරයක් විදිහට පොල් වගාවක් සංවර්ධනය කරන්න. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම අපේ ඒ වගේම අපේ පොල් සංගතන පුහුණු මධ්‍යස්ථානයේ තියෙන ලුණුවිල අපේ පොල් වගා කිරීම මණ්ඩලයට අනුබද්ධව ඒ වගේම තව පුහුණු මධ්‍යස්ථාන දෙකක් අපේ දක්ෂිණ පොල් සංගතන පුහුණු මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ වගේම උතුරු පළාතේ අච්චුවිලි අපේ උතුරු පොල් සංගතන පුහුණු මධ්‍යස්ථානයේ තියෙන මේ පුහුණු මධ්‍යස්ථාන හරහා ඒ වගේ අපේ විෂයානුබද්ධ විශේෂඥ කාර්ය මණ්ඩලය හරහා වගාකරුවන්ට පොල් වගාවේ තියෙන ගැටලු සඳහා දැනුම කුසලතාවය ඇති කිරීම සිද්ධ කරනවා. විශේෂයෙන් රෝග පලිබෝධ මර්ධනය කරන විදිහට අපි දන්නවා පොල් වගාව එහෙම පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන් වගාවක් නෙවෙයි අද කාලේ වෙනකොට. මොකද වගාව ස්ථාපනය කරගෙන පළදරලා අවුරුදු 10ක වගේ වගාවක් වට්ටමට එනකම් සෑහෙන අභියෝග තියෙනවා බලා කියාගෙන. මම අර මුලදී කිව්වේ දරුවෙක් බලා ගන්නවා වගේ අමාරු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඒකට මේ දේශගුණික විපර්යාසත් එක හේතුවක්. මොකද රෝග පලිබෝධ කියන තත්ත්වයන් වල කෘමි ගහණය වර්ධනය වෙන විශේෂයෙන් අපි දන්න පොල් වගාවට බලපාන රතු කෘමි හානිය, ඒ වගේම කළු කෘමි හානිය, මයිට හානිය වගේ මයිට හානි සඳහා මේ උෂ්ණත්ව වැඩිවීම හිත කරයි. උෂ්ණත්වය වැඩි වියලි කාලගුණ තත්ත්වයන් වලදී මේම රෝග තත්ත්වයන් මේ ගැන මේ පලිබෝධක හානි වැඩි. එතකොට මේ සඳහා අපි වගාකරුවන් දැනුවත් කරන්න ඕන කොහොමද වගාවල් ආරක්ෂා කරගන්නේ. මේ සඳහා මේ කොහොමද අපි වගාකරුවන් මේ පෙළ ගැසිය යුත්තේ කියන එක ගැන. ඔව්. ඒ වගේම දැන් තවත් වැදගත්ම කාරණයක් තමයි මේ පොල් වගා කිරීමත් එක්ක වගාවකට හිත ගියාට පස්සේ උනන්දුවෙන් වගා කරනවා. හැබැයි තමන් යොදන වගාවට නැත්නම් ක්‍රියාත්මක කරන වගාවට නිවැරදි හොඳ උසස් මට්ටමේ පොල් පැල තෝරා ගැනීම. මොකද පස්සේ දුක් වෙලා වැඩක් නැහැ ඉස්සරහට ගිහිල්ලා. ඒ නිසා ආයෝජනයෙන් හොඳ ප්‍රතිලාභයක් ගන්න මේ පොල් පැලයක් තෝරා ගැනීම ඉතාමත් වැදගත්. ඔව් ඇත්තටම පොල් පැල අපි මම මුලින් කිව්වා වගේ පොල් පර්යේෂණ ආයතනය අපිට හඳුන්ලා දීපු වර්ග වගේම අපේ සරු පොල් ගස්වල අපි තෝරා ගන්න අපි කියනවා උසස් මෞෂාක වලින් ලබා ගන්න බීජ වලින් අපේ තවන් වලට පැල නිෂ්පාදනය කරනවා. පොල් වගා කිරීම මණ්ඩලය තවන් 39ක් අපේ ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ වර්ෂයේදී විශේෂයෙන් අපේ පොල් පැල නිෂ්පාදන ගරු ඇමතුමාගේ උපදෙස් පරිදි අපි සභාපතිතුමීගේ උපදෙස් පරිදි අපි මේ වර්ෂයේදී අපි පැල මිලියන 7.5ක ඉලක්කයක් අපිට ලබා දීලා තියෙනවා අමාත්‍යාංශ මගින්. ඒතකොට වෙනත් වර්ෂවලට වඩා අපි වැඩි ප්‍රමාණයක් මේ වර්ෂයේදී අපි පොල් පැල නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද වගාකරුවන්ගේ මේ ක්ෂේත්‍රයේ තියෙන දැවැන්ත ඉල්ලුමක් තියෙනවා පොල් පැල සඳහා. ඒතකොට මේ ඉල්ලුම අපිට මේ පොල් පර්යේෂණ ආයතනයෙන් අපිට ලබා දීලා තියෙන මේ නිර්ණායක අනුව අපි මෞෂාක තෝරලා අපි බීජ ලබා ගන්නවා. ඒ ලබා ගන්න බීජ අපි ගුණාත්මක බීජ තමයි අපි ක්ෂේත්‍රයේ හිටවන්න අපේ තවාංග වල නිෂ්පාදනය කරන්නේ. ඒ තෝරා ගන්න අපි මාස 7ක් සාමාන්‍යයෙන් පොල් පැලයක් අපිට බීජ තවාංග කළ මාස 7ක් පමණ කාලයක් ගත වෙනවා වගාකරුවෙකුට පැලයක් ලබා දෙන්න. ඒතකොට මේ නිෂ්පාදනය කරන පැලවල අපි බලාපොරොත්තු වෙන්නේ කොළ 5ක් 6ක් තියෙන හොඳ බීජ හොඳ පැල ප්‍රමයක් තමයි අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි නිරෝගී පැලයක්. මේ නිරෝගී පැලයක් ලබා දීම තමයි වැදගත් වන්නේ වගාකරුට. ඔව් කියන්නේ. ඒ ලබා දෙන පැලය අපි ක්ෂේත්‍රයේ හිටවන කොටත් අර අපි මුලින් සඳහන් කළා වගේ නිවැරදිව සිටුවා ගන්න අවශ්‍ය වෙනවා අපේ ඒක දිගු කාලීන ආයෝජනයක් නිසා. හොඳයි දැන් ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අපි ඇත්තටම අර වගාවට සමහර ගෙවත්තේ පොල් වගා කරලා ආදායමක් ලබා ගන්න වගේම විශාල පිරිසක් කර්මාන්තයක් විදිහට මේ වගා කිරීමේ ඉන්නවා. ඉතින් එතකොට දැන් පවතින තත්ත්වයන් එක්ක යම්කිසි හානියක් අර අපි කිව්වා වගේ රතු කුරුමුනි හානිය, මයිට හානිය වගේ තිබෙනවා නම් ඒ පිළිබඳව ගත හැකි පියවර පිළිබඳව සම්මතතාවය ලබා ගන්නත් අපි දන්නවා හැමෝටම සාක්ෂරතාවයෙන් ඉහළ නැහැ ග්‍රාමීය මට්ටමට යද්දී. ඒ නිසා ඒ හානිය අවම කරගන්න දැනුවත් වීම වෙන්නේ කොහොමද? එතන අපි ඒකට අපි පොල් වගා කිරීම මණ්ඩලයත් අපි පොල් පර්යේෂණ ආයතන අපි දෙගොල්ලම එකතු වෙලා මේ වර්ෂයේදී අපි තවත් විශේෂ අපි සාමාන්‍ය අපි පොල් වගා කිරීම මණ්ඩලයේ හැම වර්ෂයකම හැම ප්‍රාදේශීය කාර්යාලය හැම කොට්ටාසයක මේ සඳහා
පුහුණු වැඩසටහන් වගාකරුවන් හඳුනාගෙන ඒ නව වගා ඒ ගැටලු තියෙන වගාකරුවන් හඳුනාගෙන ඒ අයට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය මේ අපි මේ සඳහා විශේෂයෙන් අපි බලන්නේ ජෛව විද්‍යාත්මක පාලනය රසායනික පාලනයට වඩා එහා ගිහිල්ලා ජෛව විද්‍යාත්මක පාලනය කරන්න අපි රතුකුරුමිනි හානියට මයිට හානියට අපි අවශ්‍ය විලෝපික මයිටාවන් නැත්නම් පෙරමෝන අපි ලබා දීම සිද්ධ කරනවා. ඒ සඳහා අපි වැඩසටහන් හැම ප්‍රාදේශීය කාර්යාලයකම ආවරණය වෙන පරිදි ක්‍රියාත්මක කරනවා. මේ වර්ෂයේදී අපි පරීක්ෂණ ආයතන ඒකාබද්ධ තවත් වැඩසටහන් මේ වගේ දෙගුණයක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දැන් ලංකාවේ ගත්තොත් අර පොල්ට්‍රි කෝනට අමතරව වැඩිම ප්‍රමාණයක් පොල් වගා කිරීම වාර්තා වෙන්නේ කොහෙන්ද? අපි දැනට පොල් ත්‍රිකෝණයෙන් එහාට ගියාම අපි ප්‍රධාන පොල් වගා කරන දැනට තියෙන අපසාරය අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය රත්නපුර දිස්ත්‍රික්කය ඒ වගේ දිස්ත්‍රික්කවල තියෙන දැන් විශේෂයෙන් අපි පහුගිය වර්ෂ ගණනාවකදී අපි අවුරුදු 30ක් වගේ අපේ ගැටුම්කාරී වාතාවරණ ඉවරුණාට පස්සේ අපි උතුරු නැගෙනහිර විශේෂ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළා තියෙනවා. නව ප්‍රාදේශීය කාර්යාල අපි දෙකක් ආරම්භ කරා. හැම පොල් සංගම්ධාරී කොට්ටාසයක අපි නිලධාන ස්ථාපනය කරා. දැන් උතුරු නැගෙනහිර විශාල පොල් ඉඩම් ප්‍රමාණයක් අපි නව වගා විදිහට දැන් ඒවා අපේ නිෂ්පාදනයට දායක වෙමින් පවතිනවා. විශාල පොල් නව වගා ප්‍රමාණයක් අපි උතුරු සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලත් ක්‍රියාත්මක වෙනවා. ඒ මම අර කිව්වා වගේ ඉස්සල්ලා වගේ නෙමෙයි අපිට ගොඩක් වෙලාවට අපි දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සාම්ප්‍රදායික ප්‍රදේශවල අපේ තියෙන අර පොල් ඉඩම් කට්ටි කිරීම වගේ අපි ජනගහනයත් එක්කලා අපිට මේ වගේ ප්‍රශ්න තියෙනවානේ. ඒ නිසා අපි පොල් ඉඩම් ප්‍රමාණය අපි වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ සාම්ප්‍රදායික ප්‍රදේශවලින් එහාට ගිහිල්ලා අපි මේ අපේ වගාව ව්‍යාප්ත කරගෙන යනවා. හොඳයි දැන් පළදරන තෙක් වගේම ඉන්පසු සිදු කළ යුතු ශස්ත්‍ර විද්‍යාත්මක පිළිවෙත් මේවා ක්‍රියාවට නම් වන්නේ රෝග පාලනය පිළිබඳව අපි කතා කරමු. ඔව් ඇත්තට අපි අර මම කතා කරා වගේම අපි පොල් ඉඩම් වල පවතින පොල් ඉඩම් වල නිෂ්පාදනය වැඩි කර ගන්න ඕනේ. මේ පවතින පොල් නව වගාව කරනවා වගේම එතකොට පවතින පොල් ඉඩම් වල නිෂ්පාදනය වැඩි කරගන්න අපි ක්‍රම දෙකක් අපිට පුළුවන්. විශේෂයෙන්ම තියෙන ගස්වල ඵලදාව වැඩි කරගන්න අපිට කෙටි කාලීන සහ දිගු කාලීන සැලැස්මක් අනුව කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන් අපි ජල සම්පාදනය වියලි කාලයකදී අපිට ජල සම්පාදනය කරන්න පුළුවන් හැකි හැම ඉඩමක්ම අපි වගාකරුවන් උනන්දු කරනවා. ඒ සඳහා පොල් වගා කිරීම මණ්ඩල තාක්ෂණික දැනුම දෙනවා වගේම ණය ආයෝජන ක්‍රම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සහන ආධාර ක්‍රමයක්. ඒ කියන්නේ සහන ආධාර ක්‍රම අපි ගොඩක් වෙලාවට අපි වගාකරුවකින් අහපහු අය කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපේ සහන ණය අපි අප්‍රිකා ආයෝජන සහන ණය ක්‍රමය තියෙනවා. ඒකේ අපි හැම වසරකම වගාකරුවට අපි පොලි අහපහු ලබා දෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අර ඉඩම් වාණිජ ඉඩම් විදියට ඵලදාවත් වැඩි කර ගැනීම. ඒ වගේම මේකේ අතුරු භෝග වගාව. ඒ නැත්නම් අපිට මේ අතිරේක ආදායමක් අපි දන්නවා පොල් ඉඩමක් කියන්නේ පොල් අක්කරයක් ගත්තාම ගස් 64ක් තියෙන්නේ. ඒතකොට ගස් 64ට අපිට යන්නේ ඉඩමින් 125ක වගේ භූමි ප්‍රමාණයක්. එතකොට සංජය මේ තියෙන ඉතිරි 175කට ආසන්න භූමිය අපිට ඵලදායී ලෙස යොදා ගන්න. අතට අපිට පොල් කියන්නේ ඇත්තටම අපි වාසනාවන්ත මේ වගාවක් මම හිතන්නේ. මොකද අනිකුත් අපි තේ ගත්තත් රබර් ගත්තත් වෙනත් වාණිජ වගාවල් ගත්තාම අපිට ඒ තුල වෙනත් භෝග වගා කිරීමේ හැකියාව අඩුයි. නමුත් පොල් වගාවේ අතින් මොකද අනිකුත් අතුරු භෝග සඳහා යටි වගාවක් විදිහට ඒ භූමිය පාවිච්චි කරන්න පුළුවන්. අපි විශේෂයෙන් දැන් අපිට තෙච් කලාපේ කෑගල්ල රත්නපුර වගේ දිස්ත්‍රික් කළුතර ගම්පහත් යම් කොටස්වල දැන් අපේ අතුරු භෝගයක් විදිහට අපේ ප්‍රධාන වැවිලි භෝගයකුත් වගා කරනවා. තේ වගාව. අපි ඒක සඳහා අපි පොල් වගා කිරීම මණ්ඩලෙත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියත් ඒකාබද්ධව අපි දැන් වසර 5ක් වගේ කාලයක ඉඳලා මේ තේ පොල් අතුරු භෝග වගා ව්‍යාපෘතියක් කරනවා. එතකොට මේ සඳහා අපිට අපේ පොල් වගා කිරීම මණ්ඩලය අපි දන්නවා තේ වගාවක උස්සෙවන අවශ්‍යයි. මේ උස්සෙවන ශාකයේ විදිහට අපි අපේ ව්‍යාපෘතිය යටතේ අපි පැල 25ක් පමණ එක අක්කරයකට පොල් පැල 20ක් 25ක් අපි ලබා දෙනවා. එතකොට මේ තේ වගාවත් යටි වගාව විදිහට ඒකෙනුත් ආදායමක් ලබන ගමන් පොල් වගාවෙනුත් ආදායමක් ගන්න පුළුවන්. එතකොට මේ තුලින් වගාකරුවගේ අර අපි ගොඩක් වෙලාවට දන්නවා මේ තේ වගා කරන ප්‍රදේශවල
ගොඩක් වෙලට වගාකරුවෝ පොල් මිලදී ගන්න වෙළඳපළෙන්. ඒකට ඒ සඳහා මුදලක් වැය වෙනවා. අපිට අඩුම ගානේ අර තේ ඉඩම තුල මේ හිස් භූමි තියෙන තැන් බලලා හරි නැත්නම් පාර අසල හරි වගාවේ ඇතුලේ අපිට පුළුවන් පොල් පැල කීපයක් ඉඳව ගන්න. ඒ සඳහා පැල ආරක්ෂා කර අපි දන්නවා සත්ත්ව හානිය වැඩි ඒ ප්‍රදේශවල. ගොඩක් වෙලාවට තෙත් කලාපේ සහ මේ ඒ ප්‍රදේශවල වන සත්ත්ව හානිය, ඉත්තේ හානිය, ඌරු හානිය වගේ වැඩි. ඒ සඳහා පොල් ගස හාරලා මුල් හාරලා ඔව් ඒ සඳහා ඒ සතුන්ගෙන් එන හානි වැඩි නිසා අපි වනසත්ව හානියෙන් ආරක්ෂා කරන්න බැරල් භාගයක් වගේ යොදන්න නැත්නම් අර දැලක් භාවිතා කරන්න වගේ ඒ සඳහා අපි රුපියල් 200ක් වගේ ප්‍රමාණයක් පොල් පැලයට අමතරව සහන ආධාරයකුත් මණ්ඩලයෙන් දෙනවා ඒ ව්‍යාපෘතිය යටතේ පැල ආරක්ෂා කර ගැනීමට. හොඳයි. දැන් වගා කරන්න හොඳ පැලයක් තෝරලා දෙනවා වගේම වගා කරන විට උදව් කරනවා වගේම පැලය ආරක්ෂා කරන්නත් විශාල මෙහෙවරක් දායකත්වයක් ලබා දෙන බව ඔබතුමා කියන්නේ. දැන් මේ කාරණේ දිහා බලන්න ගියාම අපි මේ අර වගාකරුවන්ගේ පැත්තෙන් ගත්තොත් සුළු පරිමාණ අයටත් වගේම මහා පරිමාණ අයට වගකීම් දෙකක් තිබෙනවා. එකක් තමයි තමන්ගේ වගාව නිවැරදිව පවත්වාගෙන යන්න. ඊට පස්සේ ඒක ආරක්ෂා කරගන්න. ඊට පස්සේ ඉහළ ඵලදායීතාවයක් ගන්න. පොල් ගස් වගා කරලා හදලා වැඩක් නැහැ. හොඳ ගෙඩි ප්‍රමාණයක් එන්නේ නැත්තම්. ඒ වගේම ඔවුන් කරන කාර්යභාරයෙන් ඔවුන්ගේ වාණිජ්‍ය ආර්ථිකය හරියනවා වගේම රටට විශාල දායකත්වයක් දෙන්න පුළුවන් හොඳ තැනක් කියලා මේක අපිට දැනෙනවා. ඇත්තටම මේ අපි අර මේ පොල් අපේ මාතෘකාව අපේ හැම වෙලාවෙම දැන් අපේ පොල් වගා ගැන කතා කරොත් අපි කතා කරන්නේ කප්රුකක් ගැන. يعني සිතූ පැතූ සම්පත් දෙන වෘක්ෂය තමයි මේ කප්රුක කියලා. එතකොට අපි පොල් වගාවත් ඒ වගේ තමයි. පොල් ගහෙන් අපිට අපතේ දාන්න දෙයක් නැහැ. ඒ සඳහා තමයි ඒක තමයි අපේ පොල් සංගන්ධන අධිකාරියත් අපේ සහෝදර ආයතනයක් දෙන මේ කර්මාන්ත පැත්ත ගැන බලන්න. එතකොට මේ පොල් ගහේ හැම නිෂ්පාදනයක්ම මනුෂ්‍යයට ප්‍රයෝජනවත්. එතකොට මේ නිසා අනිත් ඒ විශේෂයෙන් අපි දැන් අපේ ලෝකේ භාවිතා කරන මේ ස්වභාවික දෙයට තමයි වගාකරු කියන්නේ මිනිස්සු ජනතාව පෙළඹෙන්නේ. මේ පානයක් ගත්තත් පොල් වතුර ටික එතකොට පොල් තෙල් වල තියෙන ගුණාත්මය මේ කියන සියල්ලමත් එක්කලම ඒ පොල් වගාවට ලොකු ලෝකේ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා තමයි අපිට දිනෙන් දින පොල් වලට ලොකු ඉල්ලුම නිසා තමයි මේ අධික මිලකුත් යන්නේ. අපේ පරිභෝජනය අපි සාමාන්‍ය වාර්ෂික ගෙඩි මිලියන 3000කට එහා ගිය 3200ක් වගේ පහුගිය වර්ෂයේ 3200ක් පමණ නිෂ්පාදනයක් තිබ්බා. ඒත් මේකෙන් අපිට 70%ක් වගේ මේ යන්නේ අපේ දේශීය පරිභෝජනයට. අපි ඒක සුළුවෙන් තකන්න හොඳ නැහැ. පොල් වගා කිරීම මල්ලේ අපි වසර අපේ දැන් මේ වර්ෂයේ අපිට වසර 50ක් සම්පූර්ණ වෙනවා ඉදිරි මේ මාර්තු වෙනකොට. ඒතකොට අපි බහුගිය කාලේ අපි විශාල පොල් ප්‍රමාණයක් මේ මහ පොළොවේ අපි බිහි කරලා තියෙනවා. ඒ නිසා තමයි අපිට මේක අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ පොල් නිෂ්පාදනය. යම් කාලවක වань යම් ප්‍රමාණයන් අඩු වැඩි වුණා අපිට මේක ස්ථාවර යම් මට්ටමක තියන්න. නමුත් අපිට මේක සෑහීමකටපත් වෙන්න බෑ. අපි සෑහීමකටපත් වෙලා මෙතන එන්න ඕනේ. මොකද අපි පොල් කියන්නේ විදේශ විනිමය උපයා ගන්න පුළුවන් ඉතාම හොඳ මාවතක්. පහුගිය වර්ෂයේ අපේ මේ වැඩිම පොල් නිෂ්පාදනයෙන් ලබාගත් විදේශ විනිමය ඩොලර් මිලියන 800කට එහා ගිය ආදායමක් අපි උපයලා තියෙනවා. ඉතින් අපි මේ අපේ කරු ඇමතුමාත් හැම වෙලාවෙම අපිට අපේ ආයතනයේ අපේ ඉහළ කළමනාකාරීත්වය අපිට මඟ පෙන්වන්නේ ඉහළ ආදායමක් ලබා ගන්න, විදේශ විනිමයක් ලබා ගන්න අපේ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම. ඉතින් මේ සඳහා තමයි අපි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන්නේ. හොඳයි. උදේ 7:30 වෙලාව මේ සුභාරතී සංවාද මණ්ඩපය ඔබේ ආර්ථිකයට රටේ ආර්ථිකයට වැදගත් වෙන පොල් කර්මාන්තය පොල් වගා කිරීම මණ්ඩලය මොනවද කරන්න කියන කාරණා ගැන අපි සරු කප්රුකක් පිළිබඳවයි අද කතා බහ කරන්නේ. වැඩි ඵලදාවක් ලබා දෙන ජානමය අතින් උසස් පොල් පර්යේෂණ ආයතනය මගින් සහතික කළ නිරෝගී පොල් පැල දිවයින පුරා පොල් වගා කිරීමේ මණ්ඩලය සතු පොල් පැල තවාන් 50කදී දැන් ඔබට ලබාගත හැකියි. අමතන්න 0112 861 331 0115 639 833 පොල් වගා කිරීමේ මණ්ඩලය. සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි කතා බහ කරන අද දවසේදී සරු කප්රුකක් හදාගන්න කොහොමද? ඒක රටේ ආර්ථිකයට කොහොමද එකතු කරගන්න කියන කාරණා. ඉතින් මේ වැදගත් පණිවිඩ කීපයක් ඔබට අපි තිලන කරන්න කල්පනා කරනවා අද වැඩසටහනත් එක්ක. ඔබත් වයස අවුරුදු 3ත් 10ත් අතර පොල් වගාවක හිමිකරුවෙක්ද? මිනිස් ක්‍රියාකාරකම්, සතුන්ගෙන් සිදුවන හානි, කළු කුරුමුනි හානිය, සුළඟින් නැතිවන බලපෑම්,
ඒ වගේම කඳ වර්ධනයේදී පාදස්ථානයේ ඇතිවන පැලුම් වැනි අලුත් තුවාල මත පොල් වගාවට හානි කරන රතු කුරුමිනියා බිත්තර දමනවා කියලා කියනවා. බිත්තර වලින් පිටවන කීටයන් දින 50කට වැඩි කාලයක් කඳ තුල පටක ආහාරයට ගැනීම හේතුවෙන් පොල් ගසට වැඩි හානි සිදු වෙයි. ඒ වගේම ඔබ මාරාන්තික රතු කුරුමිනි හානිය වළක්වා ගැනීම පහත පියවර අනුගමනය කරනවාද කරලා තියෙනවද? ඒක ගැන දැනුවත් වෙන්න ඕන අහගන්න. නිරන්තර ගස් පරීක්ෂාව කඳ පාමුල සිට කරටිය දක්වා සිදුරු හෝ දියර ගලන තුවාල ඇතනම් දැවිතෙල් ආලේප කරන්න. මෙම වයසේ ගස්වලට තුවාල නොවීමට වග බලා ගන්න ඕනේ. ඒක ඉතා වැදගත්. පුවක් කිතුල් වැනි ධාරක ශාක පිළිබඳ සැලකිලිමත් වන්න. කළු කුරුමුණි හානිය වළක්වා ගැනීමට අවශ්‍ය මර්ධන ක්‍රම අනුගමනය කරන්න. බේරාගත නොහැකි ගස් කපා පුළුස්සා දමන්න. සුහමුල් ක්‍රමයෙන් උගුල්ගත කිරීමට රතු කුරුමිනි පෙරමෝන උගුලක් උගුල් ලක්කරයකට උගුල් දෙකක් වන ලෙස භාවිතා කරන්න සවි කරන්න. ජෛව විද්‍යාත්මක මර්ධන ක්‍රමයක් වන පෙරමෝන උගුල් සවි කිරීම ඉතාම සාර්ථක මර්ධන ක්‍රමයක් කියලා කියනවා. ඉතින් මේක ඔබට අපි දැනගන්න කියන දැනුමත් වෙන්න. රතු කුරුමුණි පෙරමෝන උගුල් ලබාගත හැකි ස්ථාන පොළොගා කිරීම මණ්ඩලයේ සියලු ප්‍රාදේශීය කාර්යාල දොනිල පොල් සංවර්ධන උප මධ්‍යස්ථානට අමතන්න පුළුවන්. මෙන්න දුරකථන අංකය ලියා ගන්න. අපි ඔබට කියනවා මේකට කතා කරලා වැඩි විස්තර දාගන්න පුළුවන්කම තිබෙනවා. 0112 86 10 11 0112 86 10 11 එහෙම නැත්නම් 1928 හෝ 1920 අංක අමතලා ඔබට පුළුවන් වැඩි විස්තර මේ සම්බන්ධව ලබා ගන්න. ඒක ගැන යමක් කියන්න පුළුවන් ඔබතුමාට. ඔව් ඇත්තටම අපේ තොරතුරු ඒකකේ දුරකථන අංක තමයි ඔබතුමා දැනුවත් කරේ. විශේෂයෙන් අපේ පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ අපේ පෙරමුණ නිෂ්පාදනය කරන මේ රතු කුරුමිනි හානියට අපි භාවිතා කරන. ඒ සඳහා අපිට ප්‍රධාන වශයෙන් අපි කරන්නේ එක් ප්‍රදේශවල මහා පරිමාණයෙන් වගාකරුවන් රැස් කරලා ඒ හානි තියෙන ප්‍රදේශවල වගාකරුවන් දැනුවත් කිරීම කරලා මේ උගුල් ගත කරන්නේ කොහොමද? මේක අපි ජෛව විද්‍යාත්මක පාලනයක් නිසා අපි සඳහා අවශ්‍ය දැනුම ඉස්සෙල්ලා දීලා මේ රතු කුරුමිනි හානිය මර්ධනය කරන උගුල් බෙදා දීලා ඒ පෙරමුණ බෙදා දී මේ කටයුතු සිද්ධ කරනවා මහා පරිමාණයෙන්. ඒ වගේ වැඩසටහන් අපි හැම වර්ෂයකම හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන කලාප තෝරලා සිද්ධ කරනවා. මේ වර්ෂයේත් ඒ වැඩසටහන අපි සැලසුම් කරලා තියෙනවා. හොඳයි. දැන් 0112 68 24 11 දුරකථන අමතු වෙන අපට පුළුවන් සම්බන්ධ වෙන්න ඔබට ප්‍රශ්න ගැන කතා කරන්න. සුබෝදෑසනක් ආයිබෝන් ඔබට කවුද මේ? සුබෝදෑසන. මම වැඩසටහන් විතර කතා කරන වවුනියාවේ දේවිකා. ඔව්. ඇත්තටම නිෂ්පාදන කණ්ඩායමට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන් මම සතිපතා හුඟක් දෙනවා. ගොඩාක් දැනුම් සම්භාරයක් ගන්නවා. මොකද මම කප්පුක සමිතියක් කරන කෙනෙක්. ඒ නිසා ගොඩාක්ම වටිනවා අපිට මේ වැඩසටහන. මුලින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ප්‍රශ්නයක් විදිහට යොමු කරන්න කැමතියි. අපිට පොල් පොහොර නැහැ. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා සමිති සමාජිකයින්ට සහන ඒගොල්ලන්ගේ මුදල් අය කරගෙන හරි ERP පොහොර ලබලා දෙන්න. එතකොට ERP එක එන්නේ 28% සහ 38% සංයුක්ත වලින් එන්නේ. එතකොට පොල් එලිත් එක්ක මේක පොල් ගස් වලට යොදනකොට ඒකේ තියෙන ප්‍රතිඵලය කොහොමද සාර්ථකභාවය කොහොමද කියලා දැනගන්න කැමති. ඒ වගේම උතුරු පළාතේ තියෙන පුහුණු මධ්‍යස්ථානයේට මගේ සමාජිකව යොමු කරවන්න මට ආසාවක් ඇති වුණා. ඉතින් ඒක කරගන්නේ කොහොමද කියලාත් මම දැනගන්න කැමතියි මේ වෙලාවේ. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමීට අහගෙන ඉන්න අපි. ඔව් මේ දේවිකා මහත්මිය බොහොම ස්තුතියි අපිට සවන් දීම සම්බන්ධව. ඔබතුමිය මම අපි අපේ වවුනියා ප්‍රාදේශීය කාර්යාලය ආරම්භ කරලා තියෙනවා. වවුනියා ප්‍රාදේශීය කාර්යාලයේ අපේ සේවාව ලබා ගන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි මේ වැඩසටහනින් එතුමිය අහපු හොඳ ප්‍රශ්නයක්. මොකද ERP කියන්නේ අපේ දේශීය පොහොරක් අපේ මේ එපාවල ෆොස්ෆේට් කියන. ඒත් මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පොටෑෂ් නෙමෙයි ෆොස්ෆරස් කියන ප්‍රමාණය තමයි ලැබෙන්නේ. නමුත් පොල් එලි වලින් ලැබෙන්නේ පොටෑෂ්. අපි ගොඩක් වෙලාට මියුරේට් ඔෆ් පොටෑෂ් අපි රසායනික විදියට ගන්නවනම් නමුත් අපිට පොල් ගෙවතු වගාවේදී මම දන්නවා ප්‍රදේශේ ගොඩක් වෙලාවට ගෙවතු වගාව විදියට වගා කරන අයට පොල් එලි අපිට සාමාන්‍යයෙන් 150ක් 200ක් පොල් ගහ මුල දි รา පත් වෙනකොට අපිට මේ ප්‍රමාණයත් අපිට ඒ පෝෂකත් තෙතමනේ ආරක්ෂා වෙනවා වියලි ප්‍රදේශවල. ඒ වගේම තෙතමනේ ආරක්ෂා වෙනවා ඒකේ අතිරේක
එකක් තමයි කාලයක් යනකොට අපි මේ ලෙලි නැවත නැවත එක් කරනකොට පස්සේ පොටෑසියම් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ නිසා එතුමිය ඒ හොඳ යෝජනාවක් ඒ හොඳ ක්‍රියාවක් එක් කරන්නේ. මම හිතන්නේ අපි පොසංගන්ධාරින් ඒ සඳහා දැනුවත් කරලා ඇති. ඒ වගේම තමයි අනිත් කාරණාව තමයි ඔබතුමිය උතුරේ පුහුණු සංවාද. උතුරේ අපේ පුහුණුව ඇත්තටම ඒක හොඳ ඇත්තටම ඔබතුමිය කිව්ව හොඳම යෝජනාවක්. ඔබතුමියගේ වවුනියා ප්‍රාදේශීය කාර්යාලයේ මන්නාරම මුලතිව් කිල්නොච්චි යාපනයේ කියන දිස්ත්‍රික්ක සඳහා තමයි අපි අච්චුවේලි පුහුණු මධ්‍යස්ථානය ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. ඒ සඳහා අපි ඉදිරියේදී අපේ සභාපතිතුමිය සාමාන්‍ය අධිකාරිතුමත් මේ ඊයේත් අපිත් එක්ක සාකච්ඡා කරා අපේ ඒ ප්‍රාදේශික කාර්යාලයේ තියෙන පුහුණු මධ්‍යස්ථානය ශක්තිමත් කරන්න. ඒ සඳහා වැඩසටහන් වැඩියෙන් ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා අපි වැඩපිළිවෙලක් දැනටමත් යොදාගෙන යනවා. ඔබතුමියට පුළුවන් ඒ සඳහා සම්බන්ධ වෙන්න අපේ වවුනියා ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරුට හෝ අපේ යාපනයේට අයිති ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු සමග සම්බන්ධ වෙන්න. එතකොට අපිට පුළුවන් මේ පුහුණු වැඩසටහන සංවිධානය කරලා දෙන්න. හොඳයි. අපිට නිතර කතා කරන කෙනෙක් අපි වහන් ඉන්නවා. ඉතින් මේ ශේෂ්ත්‍ර වැඩ කරනවා. බොහොම ස්තුතියි ඔබට. අපිට කතා කරත් නොකරත් ගොඩාක් අය අපි වහගෙන ඉන්නවා. දැනුම්වත් කරනවා, ප්‍රශ්න ගැන කතා කරනවා. ඔවුන්ගේ ප්‍රශ්න ගැන කියනවා. ඉතින් මේ සමස්ත ක්‍රියාවලිය වාණිජ්‍ය මට්ටමින් පොල් වගාවෙන් ඔබ ආර්ථිකය ශක්තිමත් කරගන්නවා වගේම රටට ඵලදායී ආර්ථිකයක් නැත්නම් අපරණ ආදායමට යන්න පුළුවන් වැඩි ඉඩකඩක් නිර්මාණය කරගන්න එක හරිය වටිනවා. ඉතින් මේ කාරණාත් එක්ක බැලුවොත් තවත් වැදගත් කාරණයක් තමයි ඉඩම් වගා ඉඩම් වල පුනරුත්ථාපනය කිරීම. මේ කියන කාරණා නිසා ජල සම්පාදනය, ජල සංරක්ෂණය, පාංශු සංරක්ෂණය මේක ගැන පොඩි දැනුමක් කිරීමක් අපි කරමු. ඇත්තටම මේ ඉඩමක අපි බලන්න ඕනේ දැන් අපි පොල් ඉඩම් මොකද අපි ක්‍රමයෙන් ඵලදාව අඩු වෙන්නේ කියන එක. මේ සඳහා අපි ගොඩක් වෙලාවට මම අර කිව්වා වගේ දේශගුණික විපර්යාසත් එක්කලා අපිට වෙන අපි කියන පොල් ඉඩමක් පොල් වගාවක් සඳහා වර්ෂයේ පුරා පැතිරුණු මිලිමීටර් 1250කට වඩා වැඩි වර්ෂාපතනයක් තියෙන්න ඕනේ කියලා. මේ කියන වර්ෂාපතනය අද ගොඩක් වෙලාවට මේ පොල් වගා කරන ප්‍රදේශවලට ලැබෙනවා. නමුත් අර ඉස්සර වගේ නෙවෙයි අපි මේ වැටෙන වැස්ස කෙටි කාලයක් තුළ වැටෙනවා. අර මුළු වාර්ෂික වර්ෂාපතනය ලැබෙනවා. අපි කියන ඩියුරේෂන් එක නැත්නම් කාල පරාසය. මේ වැස්ස වැටෙන කාල පරාසය හරි අඩුයි. මම කෙටි වෙලා තියෙනවා. එතකොට අර පැතිරුණු කියන වර්ෂාපතන තත්ත්වේ නැහැ. ඒ නිසා තමයි අපිට පොල් වගාවේදී මේ අර දැඩි සාමාන්‍ය අපි දන්නවා පොල් කියන්නේ අර මුදු මුලක් තියෙන භෝගයක් නේ. අපි තාලකුලේ ශාක කෝවටත් පොල් කිතුල් පුවක් ඒ වගේ හැම භෝගයකටම තියෙන කෙඳි මුල්. එතකොට මේ වයින් අර ගැඹුරේ තියෙන භූගත ජලය හොයාගෙන ගිහිල්ලා ජලය ලබා ගන්න හැකියාව අඩුයි. ඒතකොට මේ අපේ මූල පද්ධතිය ගොඩක් වෙලාවට පොල් ගහේ පාදස්තේ ඉඳලා අඩි 6ක වගේ ප්‍රමාණය තමයි 75කට එහා මූල මණ්ඩලයේ විහිදෙන්නේ. ඒතකොට මේ ප්‍රමාණය මේ තියෙන ජලය තමයි අපිට ගහකට ලබා ගන්න පුළුවන්. අපි දන්නා පොල් පැලේ ඉඳලා වැඩුණු වගාව දක්වා යනකොට විවිධ වයසේදී විවිධ ජල ප්‍රමාණයන් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් අපි පළදරන වගාවක් ගත්තොත් පළදරන වගාවක ගහකට සාමාන්‍යයෙන් ජලය ලීටර් 40ක් 60ක් අතර ප්‍රමාණයක් දිනකට පරිභෝජනය කරනවා මේ ජීව ක්‍රියාවලිය වලට සහ ගහේ නිෂ්පාදන ක්‍රියාවලිය. එතකොට මේ සඳහා අපිට පේන ලොකු ජල අවශ්‍යතාවයක් තියෙනවා. මේ අවශ්‍යතාවය අපි සම්පූර්ණ කළොත් තමයි අපිට ඉහළ විභව අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. අපි කියනවා සාමාන්‍යයෙන් සරු හොඳ පොල් ගහකින් වර්ෂයකට ගෙඩි 100කට වඩා ලැබෙන්න ඕනි කියලා. එතකොට මේ ඇත්තටම ඒක පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මේ පොහොර සාමාන්‍ය මූල පද්ධතියෙන් ලබා ගන්නවා වගේම ජලයත් ඉතාම පොල් වගාවට වැදගත්. ඒ නිසා අපිට ජල සම්පාදනය කියන කාරණාව මේ වැදගත් වෙනවා. ඒක කරන්න බෑ. බැහැර කරන්න බෑ. එතකොට ඒ වගේම තමයි අපි මේ ජල සම්පාදනය සඳහා අපි වගාකරුවෙක් යොමු වෙනවා නම් ඒ සඳහා අපි ඉස්සෙල්ලාම බලන්න ඕන වගාකරුවන් මේ සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රමයක් තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි ජල සම්පාදනයේ ක්‍රමය තෝරගන්න වගේම වැදගත් මේ ජල ප්‍රභවය.
මේ ජල ප්‍රවාහය අපේ වගාකරුව සමහරවිට අපි ක්ෂේත්‍රයක් දැකලා අත්දැකලා තියෙනවා. මට මොහොතක් දෙන්න මොතෙන්ට මෙන්නම් හැමතුමක් තිබෙන අපිට ගන්න පුළුවන් සුබදාසනක් ආයිබෝන් ඔබ කවුද කොහෙන්ද? තිරුවන් සරණයි කතරගමින් නාල්මෙන් නාලකහඳුර කතා කරන්නේ. අවසර අපේ හාඳුරනේ. මේ වැඩසටහන මම සදාම් අහනවා ගුවන් විදුලිය යන කුසියාම හැදලා ඔක්කොමත් අහනවා මම. එහෙමයි. කලාතුරකින් අතෑරෙන්නේ. මේ අහන කතා ඇහුවම හරි කනගාටුදායකයි අපට. දැන් මේ මහත්ය කියන වර්ෂාපත රටාවක් ගැන පොල් නිෂ්පාදන අඩු වෙලයි කියලා. මේකට ප්‍රධාන හේතුව දඬුලේන්නුයි හිලවුයි වඳුරුයි. දැන් පොල් ගස් 50ක් වත් තියෙන මෙහෙට කඩෙන් පොල් කන්න වෙලා තියෙනවා. අලුත්ම තත්ත්ව තමයි රිලව් ගෝයන් ගන්න පටන් ගන්න තියෙනවා පීඩිච්ච. මේකට අයි රජයේ ක්‍රියාමාර්ගයක් ගන්න නැත්තේ. ඒ විශේෂඥ ඉන්න පොල් සංවර්ධන මණ්ඩලය. අයි මේ මෛත්‍රාවන්ට විසඳුමක් නැත්තේ තාම. කරුණාකරලා මේකට උත්තරයක් දෙන්න. තිරුවන් සරණයි. තිරුවන් සරණයි අපේ හාඳුරනේ. උන්වහන්සේ හැමදාමත් මේ උනන්දුවෙන් මේ පිළිබඳව කතා කරනවා. පවතන තත්ත්වයන් වාර්තාකරණය කරන්න අපේ හාඳුරනේ. ඇත්තටම දැන් මේ වගාවට තියෙන ප්‍රධාන අපි කිව්වා වගේ අර වහන්සේ දැන් මේ කියව කතාව ඇත්තටම විශේෂයෙන් මේක තෙත් කලාපයට එනකොට ගොඩාක් ප්‍රශ්නයක් වගේම සමහර දැන් වියලි කලාපයටත් මේ ඉරිලා හානිය වගේ දඬුලෙන් හානිය ගොඩාක් ක්‍රියාත් වෙලා තියෙනවා. පොල් වගා කිරීම මණ්ඩලයට මේක ලොකු ගැටලුවක් වෙලා තිනවා. අපේ පොල් සංගන්ධාරීන් නිරන්තර අපි වෙත මේක දැනුවත් කරනවා. අපි පොල් පරීක්ෂණ ආයතනයට අපි ඉල්ලීමුත් නිරන්තරයෙන් කරනවා. මොකද අපේ පරීක්ෂණ ආයතනයෙන් තමයි මේ සඳහා අපිට සම්බන්ධ වෙන්න තියෙන අපිට මේ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ගොඩක් වෙලාවට වගාකරුවෝ යම් ක්‍රමات අදා බැලුවත් මේ සත්තු අපි අර බෞද්ධ රටක් නිසා මිනිස්සු අපි අර දඩයන් කරන ඒ වගාකරුවෝ ඉස්සර ඇත්තට අපි දන්නවා අපේ අත්තමුත්තා කාලේ වගාකරුවා කියන්නේ හැම කෙනාටම විවිධ ගිනියවි තිබුණා. තම සම්ප්‍රදායික අවිවාදන නමුත් අද ඒවා නීත්‍යානුකූලව භාවිතා වෙන්නේ නැහැ. නමුත් අපිට ආයතනයක් වශයෙන් අපිට ඒක මේ ප්‍රචලිත කරන්නත් බෑ. ඒ ගැටලුවක් තියෙනවා. ඒ නිසාම මේකට අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ සඳහා අපි විසඳගන්න බැරි. නමුත් අපිට බලාපොරොත්තු වෙන්නේ අපි මේක හැම වෙලාවෙම වගාකරුවන්ට තියෙන ගැටලු වලට අපිට උපදෙස් දුන්නට ආයතනික වශයෙන් අපිට මේ තියෙන ගැටලු විසඳගන්න අපහසු අවස්ථාවක් තියෙනවා. ඔව්. අපි හාඳුරු මේ කාරණේ නිතර මතු කරන කාරණා ඇත්තටම මේ කාරණේ සැබෑවයි. නිතරම තුම් වෙනවා මේ පිළිබඳව අපි වගා කරන විදියක් නෑ. වගාවට තියෙන ක්‍රම සහ සතුන් හානිය කියන කාරණේ. ඉතින් මේකත් දැවැන්ත සහ දැවෙන ප්‍රශ්නයක් බව පැහැදිලි. උදේ 7:44යි මේ සුභාරතී සංවාද මණ්ඩපය. ඔබ අක්කර භාගයකට වැඩි පොල් ඉඩම් හිමියෙක්ද? එසේනම් කප්රුක ආයෝජන සහනදායී සංවර්ධන ණය ඔබ සඳහාමයි. ප්‍රතිලාභ ලෙස ගෙවන පොලිය ආපසු ඔබ අතට ණය ගෙවීමට වසර 5ක සහන කාලයක්. නොමිලේ කෘෂි තාක්ෂණික උපදෙස් සේවාව සහ ගොවිපළ සංවර්ධන ව්‍යාපෘති වාර්තා සකසා දීම. අමතන්න 0112 861 331 0115 639 833 පොල් වගා කිරීමේ මණ්ඩලය. කප්රුක ආයෝජනය ණයක් නොවන සහනයක්. කප්රුක ආයෝජනය ණයක් නොවන සහනයක්. සරු කප්රුකක් හදාගන්න කොහොමද කියන කාරණය ගැන අපි සුභාරතී සංවාද මණ්ඩපයෙන් කතා බහ කරන දවසේදී එතෙන් විශේෂයෙන්ම සරු කප්රුකක් හදා වඩා ගත්තොත් ඔබට ඔබේ ආර්ථිකයට ඔබේ පසුම්බියට ඉතාමත් වැදගත්. ඒ වගේම රටේ අයවැය ලේඛනයටත් නැත්නම් අපේ මහා භාණ්ඩාගාරයට නැත්නම් ගොඩක් වැඩ කරන්න අවශ්‍ය සල්ලි ටික වහා ගන්න පුළුවන්කම තියෙන ගෙවුම් වර්ෂය කියන්නේ පොල් වගාවෙන් ශීඝ්‍ර වර්ධනයක්. නැත්නම් ඉහළම ආදායම් වාර්තා ලැබුණු වර්ෂයක් නේද? ඔව් ඇත්තටම අපේ ඊටම සතුටුයි. මේ කොවිඩ් වසංගත තත්ත්වය වුණත් මැද්දේ වුණත් පොල් වගා කිරීම මණ්ඩලය අපිට නියෝගයක් නේද? අපි වැවිලි ක්ෂේත්‍රය අපි ආයතන අපි වැහුවේ නැහැ. අපි මොකද අපි තියෙන දුරස්ත ක්‍රම පාවිච්චි කළා. හරි මේ අපි ගොඩක් වෙලාවට වගාකරුවන්ට අවශ්‍ය සේවාවල් ලබා දුන්නා. ඒ වගේම අපේ නිලධාරීන් ඉතාම කැපවීමෙන් පහුගිය වර්ෂය පුරාම අපේ තිබුණ ඉලක්ක සම්පූර්ණ කර ගැනීම කටයුතු සිදු කරා. ඒ තුනේ අපිට ඒ වගේම තමයි අපි පහුගිය වර්ෂවල අපිට හොඳ වර්ෂාපතනයකුත් තිබ්බා. පහුගිය වර්ෂවල අපි පොල් නිෂ්පාදනයත් අපි ඉහළ අසන්නක් ලැබුණා. ඒ තුලින් අපිට පුළුවන් වුණා පහුගිය වර්ෂයේ වැඩිම පොල් නිෂ්පාදනයෙන් ලබා ගන්න විදේශ විනිමයත් ලබා ගන්න
ඒක පොල් සංවර්ධන අධිකාරිය අපිට ඒ දත්ත සපයලා තියෙනවා. ඒ කියන්නේ ඉහළ ආදායමක් අපි පොල් ක්ෂේත්‍රයේ ලබාගෙන තියෙනවා. ඉතින් ඒ තුලින් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙන මේක තව දුරටත් වැඩි කරගන්න. අපි මේ හැම දෙයකම අපිට පොල් නිෂ්පාදනය වැඩි කරගන්න ඕනේ. අර අපිට විවිධ බාධක තියෙනවා. වනසත්ව හානි තියෙනවා, විවිධ කෘමි හානි තියෙනවා. නමුත් මේවටත් පිළියම් සොයමින් මේවත් එක පොර බදිමින් තමයි අපිට තනි පුද්ගලයා වශයෙන් නෙමෙයි ආයතනික වශයෙන් මේ සඳහා අපිට ඉලක්කයකට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම වුණොත් තමයි අපේ මේ රටට අපේ පොල් ක්ෂේත්‍රයෙන් දෙන්න පුළුවන් දායකත්වය අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. හොඳයි දැන් මේ හා බැඳුණු සත්ත්ව පාලනය තවත් වැදගත් කර්තව්‍යයක් කරනවා, තව වැදගත් පැත්තක් කතා කරනවා. අපි ඒක ගැන ටිකක් මතු කරමු. ඔව් ඇත්තටම සත්ත්ව පාලනය ගැන කිව්වොත් පොල් ඊඩම මම අර කිව්වා වගේ පොල් වගාවේ තියෙන භූමිය අපි අතුරු භෝග වගා කරනවා වගේම අතුරු භෝග අපිට විවිධ අතුරු භෝග වගා කරන්න පුළුවන් මේ ප්‍රදේශවලට උචිත. ඒ තුලින් අපිට වගාකරුවන්ගේ ආර්ථිකයට අතිරේක ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සත්ත්ව පාලනය කියන එකත් අපි කෘෂිකර්මයේ විෂයක් විදියට ගත්තාම මේ සමෝදානික කෘෂිකර්මය තමයි ගොඩක් වෙලාවට ප්‍රජාවට වැදගත් වෙන්නේ. කියන්නේ අපි හැමදේම එක ඔව් එතකොට මේ පොල් යටතේ අපිට අනිකුත් මම කිව්වා වගේ ඉස්සෙල්ලත් කිව්වා වගේ පොල් ඉඩම තමයි ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් අතුරු භෝග වලට වගේම සත්ත්ව පාලනයටත් අනිකුත් ඒවට සාපේක්ෂව මෙතෙන්දී අපිට පුළුවන් අපේ පොල් වගාවට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරගන්න අවශ්‍ය මේ ඒ සතුන්ගේ දැන් ගව පාලනය ගත්තොත් ගොම පොහොර ටික, එළු පාලනය ගත්තොත් එළු පොහොර, ඒ කුකුළු පොහොර, ඒ වගේ පොහොර ටික නිෂ්පාදනය කරගන්නත් වාණිජ වගා කරන වගාකරුවන්ට පුළුවන් සත්ත්ව පාලනයට ඇතුල් වෙන්න. එතකොට අපි අර රසායනික පොහොර අපිට දැන් යම් සීමාකාරී සාධක තියෙන අවස්ථාවලදී වුණත් තමන්ගේ ඉඩමේ අවශ්‍ය පොහොර කාබනික පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න එක හැකියාවක් වෙනවා. ඔව්. ඉතින් කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කරමින් වර්තමාන වැඩසටහන් ගොඩක් කරනවා. ඒ වගේම සත්ත්ව පාලන ක්‍රියාවල තුළ මේ විශේෂයෙන්ම වැදගත්ම කාරණේ තමයි අපි හැම විටම කතා කරන්නේ පොල් වගා කරන ඉඩම සරුසාර කරන්න, ඒකෙන් නිසි ප්‍රයෝජන ගන්න, ඵලදායීතාව වැඩි කරගන්න, නැත්නම් භූමියේ තිබෙන ආර්ථික මට්ටම් ප්‍රමාණයෙන් උපරිමය විඳින්න නේද මේ කියන්නේ? ඔව්. ඔව් ඇත්තට මේකදී අපි අර මුලින් මම කතා කරද්දි කිව්වා වගේ අපේ පස අද මේ වෙනකොට පොල් ඉඩම් වල පස අපි දන්නවා පොල් ගහකින් අනිකුත් භෝගවල වගේ නෙමෙයි අපි හැම වර්ෂේ පුරාම ඇත්තට මේ විශේෂ භෝගයක් පොල් කියන්නේ වර්ෂයේ පුරාම අවුරුද්දට මාස 12යි පොල් ගහට අලුතෙන් අතු 12ක් එනවා, පොල් මල් 12ක් එනවා. එතකොට මේ පොල් වර්ෂයේ පුරාම අතු 12ක් ඉති 12ක් හැදෙන ගහක් තමයි පොල් කියන්නේ. වෙනත් භෝගවල තියෙනවා එක සීසනල් අපි කියනවා අඹ ගත්තත් රඹුටන් ගත්තත් කොස් ගත්තත් ඒ කාල සීමාවක විතරයි එයා ඵල දෙන්නේ. ඒතකොට නමුත් පොල් කියන්නේ එහෙම නෙමෙයි වර්ෂය පුරා යම් අඩු වැඩි වශයෙන් යම් මාසවල අපේ නොවැම්බර් දෙසැම්බර් වගේ කාලවල යම් ජනවාරි වගේ කාලවල අපි කියනවා ඒ ස්වභාවයෙන්ම අස්වැන්න අඩු වෙන කාලයක් තියෙන. නමුත් අනිකුත් වර්ෂයේ පුරාම මල් හට ගන්නවා, අතු හට ගන්නවා. ඒතකොට මේ වගේම ප්‍රමාණයක් අපේ ගහෙන් ඉවත් වෙනවා. මේ අපි දැන් ඉස්සර වගේ නෙමෙයිනේ. මට මොහොතක් දෙන්න මම එන්න උතෙන් ඇමතුමක් තිබෙනවා. සුබදාසනක් ඔබට. සුබදාසනක්. මම මේ කතා කරන්නේ ගම්පහ බුල්වර ප්‍රදේශයෙන් ආනන්ද කියලා කෙනෙක්. ඔව්. ඔබතුමන්ලා මේ වැඩසටහන අපිව දැනුවත් කිරීම ගැන මම පළමු කොටම ස්තුතිවන්ත වෙනවා මේ මෙවන් වැඩසටහනක් අපිට ඉදිරිපත් කිරීම ගැන. දැන් මගේ ප්‍රශ්නේ මේකයි මහත්මයා. හලෝ. මගේ පොල් ගස් 3-4ක් තියෙනවා අවුරුදු 2ක් පමණ වෙන. මම පසුගිය කාලවලදී ඔබතුමන්ලා කිව්වනේ මේ වසුන් දාන්න කියලා වර්ෂාව තියෙන කාලේ මේක ආරක්ෂා කරගන්න, තෙතමනේ ආරක්ෂා කරගන්න. ඉතින් මම වසුන් දැම්මා. ඒ වසුන් වලට පොල් ගහ මුල ඉඳලා වේයෝ ඇවිල්ලා තියෙනවා. ගස් 5න් ගස් 3ක්ම වේයෝ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම වසුන මඩක් ඈඩ් කළා. මම එතකොට වසුන සම්පූර්ණයෙන්ම අයින් කරන්නද මේකට ප්‍රතිකර්මයක් මම මේ ඔය අද මේ වැඩසටහන මෙහෙවන පොල් වගා කිරීමේ මණ්ඩලයේ විශේෂඥ මහත්මයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා වසුන් දාපු එක ගැන. මොකද නමුත් අපි අර සමහර ප්‍රදේශවලදී මේ වේහානිය වැඩි. එතකොට අපිට මේකට නම් අපිට ගෙවත්තේ පැල 2-3ක් නෑ. අපිට සාමාන්‍යයෙන් වේ යට අපි දාන මේ ලුණු
සාමාන්‍යයෙන් අපි කඩේ ගන්න ලුණු තියෙනවනේ. කෑමට ගන්න ලුණු උනත් කමක් නැහැ. දිය කරලා අපිට බාල්දියකින් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැල 2-3ක් නම් මල් බාල්දියකට දිය කරලා ඉහින්න පුළුවන් ඒ ප්‍රමාණය. ඉහලා වසුන දානකොටත් වසුන කඳේ ඉඳලා කඳට හේතු වෙන්නේ නැතුව පොල් ගහයි. අඩුම ගානේ අඩියක් විතර සීමාව කඳේ පාදස්තේ ඉඳලා ඒ සීමාව ඉඩ තියලා වටේට අඩි 3ක 4ක වගේ ප්‍රමාණයක් ලොකු වැඩුණු ගහක නම් අඩි 6ක සීමාව වසුන දාන්න. මේ වසුන දානකොටත් වසුනට දාන්න පොල් එලි ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට අපි අර වේයාගේ හානිය අඩු වෙච්ච ඒවා අපි පාවිච්චි කරන්න ගන්න. වේයෝ ඉන්න සමහරලාට අපි ගන්න පොල් දිරාපු පොල් එලිවල ඉන්න පුළුවන්. ඒ අපිට ඉවත් කරා. ඒ වගේ තමයි රසායනිකවත් අපිට ක්ලෝරෝෆයිරිෆොස් වගේ දෙයක් අපිට වෙළඳපොලේ දැන්ටත් තියෙනවා. ඒ වගේ සරල වේනාශකයක් අපිට දිය කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේ වසුන දාන එක බොහෝ වෙලාවට ඔය වේයාගේ හානිය එන්නේ මේ පායන කාලෙට තමයි වේයා එන්නේ. වේලි කාලෙට. නිසා අර වගේ වේනාශකයක් පාවිච්චි කිරීමත් ලුණු භාවිතා කිරීම මම හිතන්නේ වගාකරු අත්දැකපු ප්‍රායෝගික තත්ත්වයක් වේ හානිය වළක්වා ගන්න. හොඳයි ඉතින් අපි අවසන් විනාඩි කිහිපෙට අවිල්ලා තිබෙනවා. අපි ඒ නිසා මේ WAS සෙනරත් මහත්මයා අවසාන වශයෙන් අපේ රටේ අපි වහන් ඉන්න අයට පොළොගා කිරි මණ්ඩලයේ විදියට කොහොමද අපිට ගන්න පුළුවන්කම තිබෙන්නේ පණිවිඩයක් වැදගත් පණිවිඩයක් වුන්ට. ඇත්තටම මම පණිවිඩයක් විදියට දෙනවා නම් අපිට කියන්න තියෙන්නේ පොළොගා කිරි මණ්ඩලයේ මේ කියන අපේ සංවර්ධන වැඩසටහන් වලට වගේම දැනුම ලබා දෙන වැඩසටහන් වලටත් නිරන්තර කැප වෙලා ඉන්නවා. ඒ සඳහා අපේ ප්‍රාදේශික කාර්යාල ජාලයක් තියෙනවා. අපේ ව්‍යාපෘති නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. අපේ ප්‍රාදේශික කාර්යාල වලින් මේ සඳහා අවශ්‍ය සේවා ලබා ගන්න. ඒ තුලින් අපි අපේ වැඩසටහන් මේ අපේ පොල් නිෂ්පාදනය වැඩි කරගන්න පොල් ඉඩම් වල ඵලදායීතාවය ඵලදාව වගේම ඵලදායිතාවේ ඉහළ රංවා ගන්නත් වැඩසටහන් අපි රාශියකට මේ වර්ෂයේත් අත ගහලා තියෙනවා. වගාකරුවන්ට සහන දෙන්න දැනුම දෙන්න. මේ වැඩසටහන් වලට නිරන්තර සම්බන්ධ වෙලා අපේ ඒ සේවාව ලබා ගන්න වගාකරුවෝ විදිහට වගේම අපි හැමෝම එකතු වෙලා මේ පොල් නිෂ්පාදනය ඉහළ ගත්තොත් අපේ දේශීය පරිභෝජන අපි කියවනේ 70% වගේ දේශීය පරිභෝජන අපි මේක මම නම් හිතන්නේ අපි ආයතනයක් වශයෙන් රටක් වශයෙන් අපි මේක ගැන සතුටුයි. අපි ගොඩක් ගත්තාම මේ නිෂ්පාදනය කරන පොල් පරිභෝජනය කිරීම තුලිනුත් අපේ මන්ද පෝෂණය වළක්වා ගන්න කැලරි අවශ්‍යතාවය ග්‍රාමීය අපි දන්නවා ගෙදරක අපි කියන සම්බෝලයි බතුයි තිබ්බත් ගෙදර ඒ ආහාර වල පෝෂදායි ආහාර අපි මේ සම්බෝල කියන එක අපේ සංස්කෘතියේ කොටසක් වෙලා ආහාර සංස්කෘතිය සයිබල. ඔව් ඒ නිසා මේක අපිට වැදගත් අපේ සංස්කෘතියත් එක්කත් බද්ධ වෙලා අපි උපතිසිලා මරණයෙන් එහා ගිහිල්ලා අපි අපේ දාණයටත් අපි උපදින දවසේ ඉඳලා අපේ මරණය අවසන් වෙලා අපේ දාණයටත් පොල් තමයි අවශ්‍ය වෙන හැම දෙයකදීම. ඒ නිසා මේ පොල් හැම ගෙදරකම මම කියන්නේ මගේ පණිවිඩය තමයි අපි පොල් ගෙදරට පොල් ගෙවත්තෙන් කියන සංකල්පයත් එක්කලා ගියොත් අපි ගෘහ පරිභෝජනයට අවශ්‍ය පොල් ටික අපි ගෙදර හදාගත්තොත් අර වාණිජව හැදෙන පොල් ටික අපිට ප්‍රමාණවත් වෙනවා අපිට විදේශ විනිමය ලබා දෙන්න. ඒ නිසා අපි පොල් නිෂ්පාදනය වැඩි කරගන්න අපි ගහෙන් ගහට දොරින් දොරට කප්රුකක් අදාගමු කියන තමයි අපේ පණිවිඩය. හොඳයි ඉතින් උදේ පාන්දර සාරවත් අදහස් ගණනාවක් ඒ වගේම ඔබට වඩාත් දැනුමෙන් සන්නද්ධ වෙන්න තොරතුරු ගණනාවක් ඒ විතරක් නෙමෙයි අවසන් ප්‍රාර්ථනය ඉල්ලීම සරු කප්රුකක් වෙනුවෙන් පෙළ ගැහෙන්න ගෙදරට පොල් ගෙවත් වෙන උපයා ගන්න මට්ටමට එන්න. එතකොට ඔබ ශාස්ත්‍රීය පුරවැසියෙක් බවට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. අද අපි කතා කළේ සරු කප්රුකක් බිහි කරගන්නේ කොහොමද කියන කාරණය ගැන අපේ සාකච්ඡාවට අපි ආරාධනෙන් පැමිණි පොළොගා කිරීම මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී ව්‍යාප්ති හා සංවර්ධන WAS සේනාරත් මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි සංජීවත. හරි. හොඳයි ඉතින් සහභාගීත්වය දැනුම බෙදා හදා ගැනීම පැහැදිලිව ඒ ගැන කතා කිරීම. ඒ ගැන ස්තුතියි. අද අපිට සමුගන්න අවසර දෙන්න අද අපිට නාද සංකල්පය කෝකිල අමරසිංහ තව තාක්ෂණික මෙහෙයුම ජගත් නවරත්න වගේම සම්බන්ධීකරණය හසන්ති ඩයස් සුභාර්ථය නිෂ්පාදනය දිනක ගුණවර්ධන මම සංජය මදුසංක මුතුමුනි ජයග්‍රාහී සුබ දවසක් මා ප්‍රේමිතුරු ඔබ සැමට